අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි ඉගෙන ගන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් අපිට ලැබුණ සරණ. එතකොට දැන් මේ වෙනකොට වැඩසටහන් ගණනාවකින් ඒ අපි සරණ ගිය බුදුරජාන් වහන්සේගේ බුදු ගුණමයි කියවේ. ඒතර ඔබ තවත් බුදුරජාන් වහන්සේගේ බුදු ගුණමයි අහන්නේ, ඉවරයක් නැහැ. අනන්ත අපරිමාණ සම්බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේ බැබලී වැඩ සිටිනවා. ඉතින් පින්වත්නි, අපි මීට කලින් බ්‍රහ්මජාල සූත්‍රයේ කතා කළා. අදත් කෙටියෙන් මේ සූත්‍ර දේශනාවේ අර්ථය ආපහු සිහි කරන්නම්. මෙච්චර කියන්නේ නැවත නැවත කියන්නේ ඒ දහමට පහදින්න, මතක තියාගන්න, තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ වගේම භූමිය කම්පා වීම ගැන, ඒ කොහොමද මේ භූමිය කම්පා වුනේ කියලා, ඒ ආදී කරුණු, ශාස්ත්‍රුන් වහන්සේගේ තේජස ගැන, බුදුරජාණන් වහන්සේගේ සිංහනාද ගැන අද අපිට අහන්න ලැබෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාව පටිගත කරවන්නේ ශ්‍රද්ධා රූප වාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් පටිගත කරලා විකාශනය කරවන්නේ අනුරාධපුරයේ පදිංචි කුමුදුනී ආර්යවංශ මහත්මිය, සුනිල් ජයසූරිය මහත්මයා, ඒකනායක මහත්මිය, ඊ.ඒ. ජයතිලක මහත්මයා, ගලෙන් බිඳුණු වැව පදිංචි රම්‍යලතා මහත්මිය, චම්පා මහත්මිය, පඩිකාර මඬුව පදිංචි ජීවබන්දුල මහත්මයා, ඒ වගේම නොච්චියාගම සිරෝමී සෙනවිරත්න මහත්මිය, අනුරාධපුර ධම්මචෛත්‍ය මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ මල්ලිකා, ඒ වගේම සුසිලලතා, පුෂ්පලතා, ස්වර්ණා, ආලෝකා, නිර්මලා යන පින්වත් මේ පින්වතුන් එකතු වෙලා මිය පරලෝකීය ඥාතීන්ට සිත් පිණිස මේ පින් පමුණීම පිණිසත් සියලු දෙනාට යහපත පිණිසත් අද ධර්ම දාණය සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න. බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින තථාගත ශ්‍රී සද්ධර්මයේ අද ඔබට අහන්න ලැබෙනවා. පින්වතුනි, අපි මීට කලින් ශ්‍රවණය කළා. කලින් වැඩසටහනේ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානය. එතන දින කිහිපයක් තිබ්බ නිසා සමහරවිට බ්‍රහ්මජාල සූත්‍රෙත් මතක නැතුව ඇති. ඉතින් ඒ නිසා මම අද සම්පූර්ණ සූත්‍රයේ මොහොතකින් මතක් කරන්නම්. මේ සූත්‍ර දේශනාව දීඝනිකායේ තියෙන්නේ දිගයි. දැන් ඉස්සර පින්වතුනි ධර්ම දේශනා කරනකොට මේ වෙලාවක් හෝරාවක් අරන් මෙච්චර වෙලාවයි මෙච්චර වෙලා කතාවක් නැහැ. ඒ ධර්ම දේශනාව ඒ දහම් අර්ථය ඉස්මතු කරන කල් දේශනාව කරනවා.
මිනිසුත් අවබෝධ වෙනකල් අහගෙන ඉන්නවා. ඒ නිසා මේ වෙලාව ප්‍රශ්නය නිසා තමයි මේ අඩු වැඩි ඒ වගේ සංක්ෂිප්ත ඒ ඔක්කොම ප්‍රශ්න එන්නේ. ඉතින් කෙසේ නමුත් මේකේ අවසානයේට අපි බුදුරජාණන් වහන්සේ අනන්ත අපරිමාණ ගුණයෙන් යුක්තයි. මේ ලෝකේ ලියා ගන්න බැරි ගැට බුදුරජාණන් වහන්සේ සියලුම ගැට ටික ලිස්සා. මේ ලෝකේ ශාස්ත්‍රවරුන්ට ආගමික නායකවරුන්ට ලියා ගන්න බැරි වෙච්ච ගැට ටික තමයි ওই ගැට 62. දෘෂ්ටි 62. ඒ දෘෂ්ටි 62ම ලිස්සන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශ ආයතන 6 නිසා. ඒ ඔක්කොටම අමතක වෙච්ච එක තමයි මේ ගැට ගැහිල්ල ඔක්කොම සිද්ධ වෙන්නේ ආයතන 6ත් එක්ක කියලා. විඳීමත් එක්ක කියලා. ඒ සියලු දෙනාට අමතක වෙච්ච එක තමයි පටිච්ච සමුපාදේ. නොදැනගෙන හිටපු එක තමයි පටිච්ච සමුපාදේ. අවසානයේදී මේ දෘෂ්ටි සියල්ල දිහා බලනකොට අවසානයේ වෙලා තියෙන්නේ පටිච්ච සමුපාදේ හැදිච්ච එක විතරයි. සසරට වැටිච්ච එක විතරයි. අදටත් තථාගත ශ්‍රී සද්ධර්මයෙන් තොර සියලු ආගම්වාද ඒ සියල්ලම සසරේ ස්වභාවයන්ම සසරට යන ස්වභාවයෙන්ම යුක්තයි. ඇයි හේතුඵල ධමයක් ගැන නැහෙනි කතාවක්. ස්පර්ශ ආයතන හයි ආස්වාද ආදීනව නිස්තරණය ගැන නැහෙනි කතාවක්. සමුදය අස්තංගමය ගැන. ඒතර කොහොමද මේක අවබෝධ කරන්නේ? ඒ වගේ මේවා ගැන කියලා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ යන් සත්වයාට නැහෙනි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඔබට ලැබිච්ච භාග්ය ඒ භාග්‍ය නැති කරගන්න එපා. බුදු කෙනෙක් ගැන හිතුණත් හිතලා අප්‍රමාණ ප්‍රීතියට සන්තෝෂයටපත් වෙන්න මේ වගේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් අපිට ලැබුණා කියලා. ඉතින් පින්වතුනි බ්‍රහ්මජාල සූත්‍රයේ දීඝනිකාය අපි කතා කළේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවරත් නාලන්දාවත් අතර තමයි දීර්ඝ මාර්ගයට සංගරුවන සමග පිළිපන්නේ. පිටිපස්සෙන් ගියා සුප්පිය පිරිවැජියත් බ්‍රහ්මදත්ත ශිෂ්‍යයා. සුප්පිය පිරිවැජියා ඒ තාපසයා බණිනවා අනේක වචනෙන් බුදුරජාණන් වහන්සේට ධර්මයට සංග්‍රහණයට දොස් කියනවා. බ්‍රහ්මදත්ත කියන ශිෂ්‍යයා අනේක වචනෙන් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට ගුණ කියා බුදුරජාණන් වහන්සේත් එක්කමයි සංඝ පිරිසත් එක්කමයි පිටිපස්සෙන් යන්නේ. ඔය ඉස්සරහින් ගියාට කියලා කියනවා ඇති. එතකොට අද කාලෙත් ඉන්නවනේ. ඊට පස්සේ රාත්‍රියේ නවාතැන් ගන්න සිද්ධ වුණා. අම්බලට්ටිකාවේ රාජකාරාමේ රාජකාගරේ. ඊට පස්සේ එදා රැත් ඒ දෙන්නත් එතනම නැවතුණා. අද කාලෙත් නැද්ද බැන බැන එතනම ලගින එකක්. දැන් ගෙවල් වල වුණත් බලන්න බැන බැන එතනම ලගිනවා. මේ තියෙන්නේ ඒ සුප්පිය පිරිවැජියත් තුනුරුවන්ට බැන බැන අර තුනුරුවන් ඉන්න තැනම ඉන්නවා. බ්‍රහ්මදත්ත ශිෂ්‍යයා ඒ පිරිවැජියගේ තුනුරුවන්ගේ ගුණ කියා ඔහුත් හිටියා. ඉතින් උදේ සමහර මේකේ ලොකු විස්තරයක් නැහැ. උදේ වෙනකොට පිටත් වෙන්න ඇති. එතනින් එහාට ඒ දෙන්න ගැන කතාවක් නැහැ. ඉතින් සංඝයා කතා කර හිටියා මේ බලන්න බුදුරජාණන් වහන්සේ ධාතු නානත්වය සත්තානං නානාදි මුත්තිකතා සත්වයන්ගේ සිතුම් පැතුම් වල ධාතු ස්වභාවය වෙනස බුදුරජාණන් වහන්සේ වදාරපු කොච්චර සත්‍යයක්ද බලන්න. ගුරුවරයා එක අදහසක ගෝලයා එක අදහසක. බුදුරජාණන් වහන්සේ ඉතින්ට වෙලා කිව්වා පින්වත් මහණෙනි මොනවද කතා කර හිටියේ ස්වාමීනි මෙයයි. තුනුරුවන්ට බැන්න කියලා පින්වත් මහණෙනි එකපාරම අමනාපයට අසතුටට ක්‍රෝධයට එන්න එපා. හිත අමනාප වුණොත් අසතුටට આવොත් තරහ આવොත් ඇත්ත නැත්ත හොයාගන්න බෑ කිව්වා. හරිද නැද්ද? හරි. එකපාරම බැන්නා කියපු ගමන් තරහා ගියාට පස්සේ එතනින් එහාට ඇත්ත නැත්ත හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ඉස්සෙල්ලා බලන්න තරහ ගන්න නැතුව අමනාප වෙන්නේ නැතුව බයිනකොට බලන්න මේවා ඇත්තද? බලනකොට තුනුරුවන් තුල ඒ වගේ දෝෂ අඩුපාඩු නැහැ. එහෙනම් මේ කියන්නේ අසත්‍යයන් කියලා ප්‍රශ්නේ निराකරණය කරගන්න එච්චරයි. ඒ ගැටේ ලිහින්න.
තමන්ගේ හිතට ගැට ගැහෙන්න දෙන්න එපා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළා ගුණ කියනවා. ගුණ කිව්වට පස්සේ අමුතු උද්දාමයකටපත් වෙන්න එපා. ඉස්සලා බලන්න බුදුරජාණන් වහන්සේ තුල ඒ වාගේ ගුණ තියෙනවද? ධර්මයේ තුල සංඝයා තුල තියෙනවා. ඉතින් තියෙන දෙයක් නේ කියන්නේ. කියලා ඒ අනුවත් ගැට ගැහෙන්නේ නැතුව ඉන්න. පටලව ගන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය ආශ්‍රිතව පෘථග්ජනයෝ බුදු කෙනෙක්ගේ ගුණ කියන්න ඕන කියලා කියන්නේ සීලය. බුදුරජාණන් වහන්සේ තුල තියෙන සීලය කියනවා. චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා තියෙනවා. ඒ සීල්පද ගැන මේ සීල් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ රකින්නවා කියලා කියනවා. ඒ වුණාට ඒක මාත්‍රයක් ඒක. ඒක මේ ධර්මය අවබෝධ නොකරපු අයටත් සීල් ගැන කියන්න පුළුවන්. ඒ වුණාට පින්වත් මහණෙනි බුදු කෙනෙක්ගේ ගුණ කියනවා නම් මනාව වර්ණනා කරලා කියනවා නම් කියන්න ඕන යථාර්ථයක් වශයෙන්ම කියනවා නම් බුදුරජාන් වහන්සේ අවබෝධ කරපු ධර්මය ගාම්භීර දුද්දසා දකින්ට අමාරු ඒ වගේම දුරනු බෝධා අවබෝධ කිරීමට දුෂ්කර සන්තා පනීතා සාන්ත ප්‍රනීත ඒ වගේම අතක්ඛා වචරා තරකයට ගොදුරු වෙන්නේ නැති නිපුණා දක්ෂ අතිශයින් තියුණු නුවණකින් අවබෝධ කරන්න ඕන. පඬිත වේදනියා හොඳ නුවණින් අවබෝධ කරගත යුතු යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවයේදේති. තථාගතයන් වහන්සේ ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන ධර්මයෝ තියෙනවා. ඒ ධර්මයේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේගේ ගුණ ගැන කියනවා නම් අන්න ඒක හොඳ වර්ණනාවක් කිව්වා. ඒ ගුණ වර්ණනාව හොඳයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා පින්වත් මහණෙනි මේ තමයි මුළු බුද්ධ ශාසනයේටම එකවර දෘෂ්ටි 62 මේ ලෝකේ ආගම් 62 විස්තර කරපු පළවෙනි අවස්ථාව. සහ අවසාන අවස්ථාව වෙන්න ඕන වෙන දේශනාවක නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි අතීතයේ අරමුණු කරගෙන මේ ජීවිතේට කලින් අතීතයේ අරමුණු කරගෙන දෘෂ්ටි 18ක් මේ ලෝක සත්‍යයේ ඇති වෙනවා. සාස්වතයි කියලා දෘෂ්ටි 4ක්. ඒක විස්තර කළා අපි වැඩසටහනේ. සාස්වතයි කියන්නේ ස්ථිර දේවල් තියෙනවා කියලා. ඒ වගේම ඇතැන් දේවල් ස්ථිරයි ඇතැන් දේවල් ස්ථිර නැහැ. සාස්වත අසාස්වත දෙකම තියෙනවා කියලා විස්තර කළා. ඒකේ තමයි අර මැවුම් වාදේ හිම ආවේ. ඊට පස්සේ එතන තියෙනවා දෘෂ්ටි 4ක්. ඊළඟට ලෝකේ කෙලවරක් තියෙනවා කෙලවරක් නැහැ කියලා දෘෂ්ටි 4යි. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. අමරා වික්ෂේපවාද 4යි. ඒකත් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. හැම මතවාදයක්ම බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි විස්තර කරද්දී වදාලා මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ඒවා. මේ අය මේ දෘෂ්ටි කරපින්නගෙන ඉඳලා ඒ දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඉඳලා මැරිලා යන්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේට පේනවා දකිනවා. මේ කිසිම දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ඇතුලින් නිවිලා වාසය කරනවා. මේ දෘෂ්ටි ස්පර්ශයෙන් හටගත්තා වූ වේදනාවේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නිදහස් වෙලා වාසය කරනවා. හැම දැනම බුදුරජාණන් වහන්සේ ඒක වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව තියෙනවා අදිච්ච සමුප්පවාදී දෘෂ්ටි දෙකක්. අදිච්ච සමුප්පවාදී කියලා කියන්නේ හේතුඵල ධමයෙන් තොරව ඉබේ හටගත්තා කියලා දෘෂ්ටි දෙකක් හට ගන්නවා. මේ විදිහට දෘෂ්ටි 18ක් පෙර මුල් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අනාගතේ අපරාන්තේ මුල් කරගෙන දෘෂ්ටි 44ක්. 18යි 44යි 62යි. එතකොට ඒකෙන් උද්දමාඝාතනික සංඥාවාදය කියලා එකක්. ඒ කියන්නේ මරණින් මත්තේ සංඥාමය ආත්මයක් තියෙනවා නිට්ටය කියලා
ආගම් 16ක් තියෙනවා. ඒ 16ම බුදුරජාණන් වහන්සේ විස්තර කළා. විස්තර කරලා මේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු බවත් වදාලා. ඊළඟට උද්දමාඝාතනික අසඤ්ඤවාද. ඒ කියන්නේ මරණින් මත්තේ සංඥා රහිත නිත්‍ය ආත්මයක් තියෙනවා කියලා. ආගම් දෘෂ්ටිවාද 8ක් තියෙනවා. ඒකත් විස්තර කළා. ඊළඟට උද්දමාඝාතනික නේව සංඤී නාසඤ්ඤී වාද 8ක්. මරණින් මත්තේ සංඥාව ඇත්තේ නැති ආත්මයක් නිත්‍ය වශයෙන් තියෙනවා කියලා ආගම්වාද 8ක් තියෙනවා. ඒකත් විස්තර කළා. උච්ඡේදවාද මරණින් මත්තේ කිසිවක් නැහැ කියන ආගම් මතවාද 7ක් තියෙනවා. ඒකත් විස්තර කළා. දිට්ඨ ධම්ම නිබ්බානවාදය මරණින් මත්තේ මේ ජීවිතයේදීම නිවන් දකින්නවා කියලා ආගම්වාද 5ක් තියෙනවා. ඒකත් විස්තර කළා. ඉතින් මේ විදිහට අනාගතේ මුල් කරගෙන අනාගතේ නිවන් දකින්නක හෝ ඇති නැති කතා මුල් කරගෙන 44ක් තියෙනවා දෘෂ්ටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියල්ලම එකතු කළාට පස්සේ ආගම් 62යි. ඒ ආගම් 62ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපේවා. ඒ වගේ අවබෝධ කළා ඒ දෘෂ්ටිවල පටලැවිලා ඉන්න අය මරණින් මත්තේ මොකද වෙන්නේ කියලාත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ ග්‍රහණය කරගෙනත් නැහැ. ඒ කිසිම අවබෝධයේ ඒ දෘෂ්ටියකට භාග්‍යතුන් වහන්සේ පැටලුන්නේ නැති නිසා ඇතුලේ නිවිලා. මේ දෘෂ්ටි ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාවේ ආස්වාදය ආදීනවේ නිස්සරණය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න නිසා පැටලෙන්නේ නැතුව නිදහස් වෙලා වාසය කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වදාලා මේ දෘෂ්ටි 62ම ඒ අයගේ නොදැනුවත්කම මතයි තියෙන්නේ. දන්නේ නැහැ. මේ දෘෂ්ටි 62ම විඳීමකට අයිති එකක්. මේ දෘෂ්ටි 62ම තෘෂ්ණාවට පැමිණිලා ඒ අයගේ හිතවල තියෙන කැළඹීමක්, තැති ගැනීමක් කියලා. මේ දෘෂ්ටි 62ම බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඔක්කොම ස්පර්ශේ මුල් කරගෙන හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලුම දෘෂ්ටි වලින් ඔවුන් විඳින ආස්වාදයේ ස්පර්ශයෙන් තොරව විඳිනවා කියන එක සිද්ධ වෙන්නේම නැහැ. ස්පර්ශයෙන් තමයි මේක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා පින්වත් මහණෙනි මේ ලෝක සත්වයා මේ ආගම් 62ම මේ ස්පර්ශ ආයතන 6න් ස්පර්ශ කර විඳින්නේ. වේදනා පච්චය තණ්හා විඳින තැන තෘෂ්ණාව තියෙනවා. වේදනා පච්චය තණ්හා පච්චය උපාදාන යම් තැනක ඇලෙනවද ඇලීම හේතු කරගෙන බැඳීම උපාදානයේ තියෙනවා. උපාදාන පච්චය භව බැඳුන තැන තමයි කර්ම සකස් වෙන්නේ. භව පච්චය ජාති කර්ම සකස් වීම අනුව තමයි උපදින්නේ. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් හටගත්තේ. දැක්කද නිවනක් ගැන හොයන්න ගිහිල්ලා නිවනක් ගැන කතා කරන්න ගිහිල්ලා පෙර තැන හොයන්න නිත්‍ය අනිත්‍ය ස්වභාවය හොයන්න ගිහිල්ලා මේ බුදු කෙනෙක්ගෙන් ධර්මයෙන් තොරව අවසානයේ මොකක්ද උනේ? පාටිච්ච සමුප්පාදයේම හැදුනා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ ලස්සනට විස්තර කරනවා. පාටිච්ච සමුප්පාදයේම හැදුනා. මේ ආගම් 62ම මුල් කරගෙන අවසානයේ එකයි සිද්ධ වුනේ. ඒ සියලුම ආගම් දෘෂ්ටි එයාලා ආස්වාදේ කරන්නේ ස්පර්ශයත් එක්ක. ස්පර්ශේ මුල් කරගෙන වේදනාව. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අන්න සසර සකස් වෙච්ච හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් යම්කිසි භික්ෂුවක් මේ ස්පර්ශ ආයතන
මේ 6 අවබෝධ කරගත්තා නම් ඒ ස්පර්ශ ආයතන කෙරෙහි බුදුරජාණන් වහන්සේ වදාළ ස්පර්ශ ආයතනයන්ගේ සමුදය ඒ වගේම අස්තංගමය ඒ වගේ ස්පර්ශ ආයතනයන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ අවබෝධ කරගත්තා නම් මේ දෘෂ්ටි 62ම ලිහෙනවා. උත්තරීතර දෙයක් ඔහුට ලැබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය. ස්පර්ශ ආයතනයන්ගේ පින්වතුනි සමුදය මොකද්ද? ඇහි සමුදය කියන්නේ චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. ඇහි රූපයයි මුල් කරගෙන ඇහි විඥානය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනාව. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භවෝ. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඔන්න ආයතනයි හැදෙන විදිය. ඒ ඉතින් ජරා මරණ හට ගන්නවා කියන්නේ ඇස හට ගැනීමනේ ජරා මරණයන්ගේ හට ගැනීම. ওই විදිහට ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීම. තවත් ක්‍රමයක් කිව්වොත් එහෙම මේවා අභිනන්දනා කරනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මේ ඇස කන ස්පර්ශ ආයතනයන් 6 සතුටින් කතා කරනවා පිළිගන්නවා ඒ තුල බැස ගන්නවා. එහෙම කරගන්නකොට uppajjati nandi කැමැත්ත උපදිනවා ආයතන 6 කෙරෙහි. තදූපාදානං ඒකම යම් තැනක කැමැත්ත තියනවාද ඒක තමයි උපාදානය. උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. හටගන්න හැටි. ඊළඟට මේක නිරුද්ධ වෙන්නේ චක්කුං පටිච්ච රූපේ uppajjati චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මෙන්න මේ ස්පර්ශ ආයතන තුලින් උපදින වේදනාවට ඉපදිච්ච තෘෂ්ණාවම නැති කර ගැනීම තුලින් උපාදාන නැති වෙනවා. උපාදාන නැති වීමෙන් භවය නැති වෙනවා. භවය නැති වුණාට පස්සේ ආයතන හයක් හැදෙන්නේ නැහැ. ජාති ජරා මරණ. එතකොට තවත් විස්තර කරනවා නම් නාම රූප නිසා ආයතන 6. නාම රූප නැතිවීමෙන් ආයතන 6 නැති වේ. කෙසේ හෝ මේ හේතුඵල ධම බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධ කරගන්නවා. එතකොට ස්පර්ශ ආයතන 6 ආස්වාදේ. මේ ස්පර්ශ ආයතන 6 නිසා සැපක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ආස්වාදය. ඒ ස්පර්ශ ආයතන 6 නිසා අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම තමයි ස්පර්ශ ආයතන 6 ආදීනවේ. ඒ ස්පර්ශ ආයතන 6 කෙරෙහි යම්කිසි නන්දි රාගයක් තියෙනවා නම් ඒක නැතිවීම තමයි නිස්සාරණය. අන්න අවබෝධ කරනවා භික්ෂුව. අවබෝධ කරනකොට 62ක් ආගම් වල දෘෂ්ටි මතවාද ජාල ඔක්කොම සුන්නත් දූලි වෙලා යනවා. උත්තරීතර දෙයක් අවබෝධ වෙනවා. ඒ තමයි අමා මහ නිවන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විස්තරේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ නිසා මේ ලෝකේ ධර්මයේ මේ දෘෂ්ටි 62 ගිලිච්ච අය ඒ දෘෂ්ටි ජාලයමයි කිව්ව උඩ යන්නේ යට යන්නේ. ඒ මේ සැරිසරන්නේ. ඒ දෘෂ්ටි ජාලාව නැමැති රවුමෙම තමයි කිව්වා මෙයාලගේ සම්පූර්ණ ජීවිතේ මෙයාලා උඩ යන්නේ යට යන්නේ මෙයාලගේ ජීවිතේ හිතන්නේ පතන්නේ හැම දෙයක්ම ඒ දෘෂ්ටි ජාලාවත් එක්ක කිව්වා මේ ආගම් 62ත් එක්ක. උපමාවක් වදාලා පුංචි දිය කඩਿੱත්තකට සිනීදු දැල් තියෙන සිදුරු තියෙන මාළු දැලක් දැම්මොත් එහෙම දක්ෂ මාළුකාරයෙක් හෝ මාළුකාරයෙක්ගේ ගෝලෙක් හරියට ඔක්කොම කොටු වෙන්න දානවා. එතකොට ඒකේ ඉන්න ලොකු මාළු වේවා පොඩි මාළු වේවා මධ්‍යම මාළු වේවා මොකුන් හරි ඒ වතුරෙන් උඩට පැන්නත් යටට ගියත් එහෙම ගියත් ඔක්කොම දැල ආස්සේ.
ඒ නිසා යන එන ඉඳින සැතපෙන කතා කරන හිතන පතන ප්‍රාර්ථනා කරන දේශනා කරන දේශනා අහන ඔක්කොම සිද්ධ වෙන්නේ දෘෂ්ටිය ඇතුලේ. ඒතකොට දැන් මේ බණ අහන අයට උනත් දෘෂ්ටි දාගෙන තිබ්බොත් හිතට එයාගේ බණ ඇහිල්ලෙමුත් එයාගේ හිතට යන්නේ දෘෂ්ටියට ගැලපෙන එක. දැන් අපි කියමු අපිට අමනාප කෙනෙක් ධර්මය ඇහුවොත් වැරදි හොයන අය අදහසින් ධර්මය ඇහුවොත් මේ කියන බණේ කොතනද වරදින්නේ ඉක්මනට යාට ඒක ක්ලික් වෙනවා. ඉක්මනට යාට ඒක අහු වෙනවා. ඇයි එයාගේ දෘෂ්ටි ඒක? ඊට පස්සේ ඔන්න ආමඳුරෝ අපිට බයිනවා කාන්තාවන්ට බයිනවා කියන දෘෂ්ටිය දාගෙන අහනවා. ඒතර පැයක් බණ කියලා කවුරු හරි ස්ත්‍රියකගේ දෝෂයක් අන්න බැන්නා. දෘෂ්ටි අර දැලේ ඉන්නේ. කලින්ම දාගෙන තියෙන දැල. දැක්කද මේ තියෙන අරුබුදේ? තින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලුම දෘෂ්ටි නැති වෙලා යනවනේ මේ ස්පර්ශ ආයතන හය අවබෝධ කර ගැනීම තුලින්. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන පිරිසිදු බව කියන එක මේ බුදු ගුණ ගැන කිව්වා. ඊළඟ ලෝකේ දෘෂ්ටි ගැන කිව්වා. දෘෂ්ටි ලිහින හැටි කිව්වා. දෘෂ්ටි ලිහලා අමා නිවනටපත් වෙන හැටි කිව්වා. මේ සියල්ලම අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කිසිම දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් මේ දෘෂ්ටි ජාලාව දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නමුත් දෘෂ්ටි ජාලාවේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ සියල්ල දන්න සියල්ල දක්න තථාගතයන් වහන්සේ බවරහන් බින්දා. ඒ නිසා මේ ලෝකේ සියලු දෙවියන්ට බඹුන්ට දෙවි මිනිසුන්ට බුදු කෙනෙක් දකින්න ලැබෙන්නේ මේ කය තියෙන කල් විතරයි. ඒ වෙලාවේ බුදු ගුණ කෙරෙහි අප්‍රමාණ ප්‍රීතියටපත් වෙලා ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ආනුභාවයේ හිතේ තියාගෙන හිටපු භික්ෂු සංඝයා කොයිතරම් ඒ කාරණාව ගැන හිතන්න ඇතිද? පින්වත් මහණෙනි, අඹරෑනක් එල්ලලා තියෙන එක නටුවක ඒ නටුව කැඩුවට පස්සේ අර අඹරෑනම බිම ආයෙ ගහේ තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බව රැහෙන බින්දා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශරීරය ආයෙ භවයේ තියෙන්නේ. එහෙනම් ආකාශයේ තියෙන විඥානය, අවකාශයේ තියෙන විඥානය බුදුරජාණන් වහන්සේගේ ඒව නැහැ. ඒවත් අර 62 අදහස්. දෘෂ්ටි 62 අදහස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඒ නිසා ඉතින් මේ දේශනාව කළාට පස්සේ ආච්චරියං බන්තේ අද්භූතං බන්තේ ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ ධර්මය? මේ දහම් පරයය ආනන්ද මතක තියාගන්න එනම් මේක තමයි බ්‍රහ්මජාලය කියලා. ඒ වගේම මේක මතක තියාගන්න දෘෂ්ටි ජාලය කියලා. ඒ වගේම මතක තියාගන්න පින්වත් ආනන්ද මේක ධර්මජාලය කියලා. පින්වත් ආනන්ද මේක මතක තියාගන්න අනුත්තර සංගාම විජය දෘෂ්ටි ජාලා බිඳගෙන බුදුරජාණන් වහන්සේ ජයගත් ඒ සංගාම විජය කියලා. මේ දේශනාව කරනකොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙලා ගියා. ලෝක ධාතු කම්පා වෙලා ගියා. ඉතින් මේ ලෝක ධාතු කම්පා වෙන්නේ නැද්ද පින්වත්නි? ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ. ඉතින් පින්වතුනි මම මේ දේශනාවට සම්බන්ධයේ විස්තර තියෙන තැන්වල තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී ඒ අටුවාවල නම් තියෙන දෘෂ්ටි 62ම විස්තර කරද්දී පොළොව 62 වතාවක් කම්පා වුණා කියලා. ඉතින් දසදහසක් ලෝක ධාතු කම්පා වුණා කියනවා මේ දේශනාව කළා ඉවර වෙනකොට. අනුරාධපුරේ පින්වත්නි මහා විහාර භික්ෂූන් බ්‍රහ්මජාල සූත්‍රයේ මිහිරට අර්ථ සිහි කරමින් සජ්ජායනා කරලා ඉවර වෙනකොට මිහිමල්ල කම්පා වුණා කියනවා. කැලණි විහාරයේ එක භික්ෂුන් වහන්සේ නමක් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අර්ථය සිහි කර මනාව අර්ථ සිහි කළ අවසන් වෙනකොට පොළොව කම්පා වුණා කියනවා. ඉතින් ඒ නිසා ඊතරම් පොළොව කම්පා වූ ධර්ම දේශනාවක් මේක.
පින්වතුනි මෙතන පොළොව කම්පා වීම ගැන තියෙනවා මේ අටුවාවල තියෙන විස්තරයක් මම කියන්නම්. සූත්‍ර දේශනාවේ තියෙන විස්තර ඔබ දන්නවනේ. මහ පොළොව කම්පා වෙනවා බුදුරජාණන් වහන්සේ මව් කුසේ බිහි වෙනකොට. මව් කුසෙන් බිහි වෙනකොට කුසේ පිළිසිඳ ගන්නකොට මව් කුසේ බිහි වෙනකොට මේ කුසින් බිහි වෙනකොට ඒ වගේම සම්බුද්ධත්වයට පත් වෙනකොට ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව කරනකොට ආයු සංස්කාරය අත්හරිනකොට පිරිනිවන් පානකොට ඔය 6 තැන මේ අනිවාර්යෙන් පොළොව කම්පා වෙනවා. ඊළඟට පින්වතුනි මේ පොළොව තියෙන්නේ වතුර මත. වතුර තියෙන්නේ වාතය මත. වාතයේ කම්පා වෙනකොට ජලයේ කම්පා වෙනවා. ජලයේ කම්පා වෙනකොට පොළොව කම්පා වෙනවා. ඔය භූමිය කම්පා වෙන එක ක්‍රමයක්. ඊළඟට පින්වතුනි මේ කසින භාවනා වඩන භාවනා සමාධි ඉරිදි හැත්තෝ පෘථුවි සංඥාව අඩුවෙන් වඩලා ආපෝ සංඥාව බහුලව වඩලා අර වතුර එකක් උඩ අපි කියමු වතුර පාත්‍රයකට වතුර භාජනයකට ඍජු ෆෝම් එකක් දැම්මි. දමලා හොල්ලන්න පුළුවන් අපිට. ඒ වාගේ භාවනා සමාධියෙන් ආපෝ ධාතුව ගොඩක් අදිෂ්ඨාන කරලා පෘථුවි ධාතුව ඒ මැද අදිෂ්ඨාන කරලා සොලවන්න පුළුවන්. ඉරිදිමතුන් පොළොව සොලවනවා. ඒ ක්‍රමයේත් එක්ක 8 ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේත් මේ මහ පොළොවට දැනුණා කියනවා සලිත වුණා කියනවා. ඊළඟට ජයසිරි මහා බෝ සෙවණට ගිහිල්ලා කුසතන මිට දානකොට පොළොව සලිත වුණා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ සිවුර මහන්ට කුණු කානුවක තිබ්බ රෙදි කෑල්ලක් අරන් තියෙනවා බුදුරජාණන් වහන්සේ පාත් වෙලා. ඒ රෙදි කෑල්ලේ මේ ජරාව උතලා දාපු රෙදි කෑල්ලක් පණුව හිටියා කියනවා නැලි දෙකක්. ඒ නැලි දෙකක් පුන්නා කියන දාසිය දාපු ඒ ජරා රෙදි කෑල්ලේ නැලි දෙකක් පණුව ගහෙල්ලලා බුදුරජාණන් වහන්සේ පාංශු කුල සිවුරට ගන්නකොට මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ පාංශු කුල සිවුර කෙරේ ඒ විදිහට කටයුතු කරනකොට මිහිමල්ල කම්පා වුණා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පාංශු කුල රෙද්ද සෝදලා සිවුරට මහ ගන්නකොට පොළොව කම්පා වුණා කියනවා. ඊළඟට කාලකාරාම සූත්‍රය දේශනා කිරීමේ පස්වතාවක් කම්පා වුණා. ඊළඟට ගෝතම චේතිය සූත්‍රය දේශනා කරදී අපි මේ සූත්‍ර දේශනා කළා. පොළොව කම්පා වුණා. දසදහසක් ලෝක ධාතු. වෙස්සන්තර ජාතකයේ දේශනා කරපු දවසේ මිහිමල්ල කම්පා වුණා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට බොමැලට වඩිනකොට වීරිය නිසා කම්පා වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා මේ මිහිමණ්ඩල අනේක වාරයක් කම්පා වුණා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරනකොට මිහිමණ්ඩල කම්පා වුණා. ඉතින් පොළොව කම්පා කර කර දහම් දෙසුව පොළොව කම්පා කළා නම් අනිත් දේවල් ගැන කවර කතාවද මේ බලන්න සීහ සූත්‍රය. මේ දේශනාව මේ විදිහටයි සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තියෙන්නේ සීහෝ භික්කවේ මිගරාජා සායන්න සමයන් ආසයා නික්ඛමති. මිගරාජ මුවන්ගේ රාජ වූ සිංහයා හැන්දෑවේ කාලේ වාසස්ථානයෙන් එළියට එනවා. ආසයා නික්කමිතා විජම්බති. හොඳට හැංග ගහල්ලනවා එළියට ඇවිල්ලා. විජම්බිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකේති. එළියට ඇවිල්ලා අඟ ගහලා හතර පැත්ත බලනවා සිංහයා, කේසර සිංහයා. අනුලෝකෙත්වා තික්කත්තුන් සීයනාදන් අදති. අනිවාර්යයෙන්ම කේසර සිංහ රාජයා 3 පාරක් සිංහනාද කරනවා. තික්කත්තුන් සීයනාදන් නදිත්වා ගෝචරාය පක්කමති. ඊට පස්සේ තමයි යන්නේ දඩේමි. ඒකේච භික්කවේ තිරච්ඡානගතා පානා සීහස්ස මිගරඤ්ඤෝ නදතෝ සද්දන් සුනන්ති. දැන් අර 3 පාරක් සිංහනාද කළානේ. ඒක දකිනවා මේ අහනවා අනිත් සත්වයෝ. අහලා සංවේගං ආපච්ච පුදුම බයක් වෙනවා.
බයක් වෙලා බිලං බිලාසයා පවිසanti මේ සිදුරුවර ඉන්න සත්තු සිදුරු අස්සටම යනවා. ඒ වගේම දකන් දකාසයා පවිසanti වතුර ආස්සේ ඉන්න අය වතුර ඇතුළටම යනවා සිංහයා නද කරනකොට. වනං වනාසයා පවිසanti වනේ ඇතුළේ ඉන්න සත්වයෝ වනේ ඇතුළටම යනවා. ආකාසම් පක්කින්තෝ භජಂತಿ අහසේ ඉන්න පක්ෂීන් අහස උඩටම යනවා. යේපිතේ භික්ඛවේ රඤ්ඤෝ නාගා ගාමිනී ගම රාජධානීසු දල්ලේහි වරන්තේහි බද්දා යම්කිසි ඉන්නවනම් නාගා ඇත්තු ගම්වල දන්වැල් වලින් බැඳපු ඇත්තු ඉන්නවනම් ඒ ඇත්තු දන්වැල් කඩාගෙන දන්වැල් පලාගෙන බය වෙලා මුත්ත කරීසං වච්චමානා බෙටි හලාගෙන මුත්‍රා කරගෙන ඒ තැන්වල පලා යනවා. ඒවා මහිද්దికෝ භික්කවේ සීහෝ මිගරාජා තිරච්ඡාන ගතානම් පානානම් මෙච්චර අනුභවයි කියනවා මේ තිරිසන් සතෙක් වුණ සිංහයා. ඒවා මහේසක්කෝ මෙච්චර මහේසාක්‍යයි කියනවා අනුභව සම්පන්නයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා දේශනා කරන ඒවංචකෝ භික්කවේ යදා තථාගතෝ ලෝකේ uppajjanti ඔන්න ඔය වගේම පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. අරහන් සම්මා සම්බුද්ධ උන්වහන්සේ නිකලෙස් කෙනෙක්. ස්වයම්බූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරපු කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න අනන්ත විද්‍යාවන් සහ ඊට අනුව හැසිරෙන ධර්මයෙන් යුතු කෙනෙක්. සුගත කෙනෙක්, සුන්දර නිවනට පැමිණි කෙනෙක්. ලෝක විදු සකල ලෝකේ අවබෝධ කරගෙන නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තහා සාරති උන්වහන්සේ අනුත්තර වූ ශ්‍රේෂ්ඨතම හික්මිය යුතු අය දමනය කළ යුතු අය දමනය කරන කෙනා. සත්තා දේව මනුසාන දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූන් වහන්සේ. ඒ වගේම බුද්ධෝ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට දේශනා කරනවා. භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු බුදු ගුණ එක හද මඩලක් තුර දරාගෙන ඉන්න උත්තමයා. මහා පින්වතානන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. සෝ ධම්මං දේශේ උත්තමයන් වහන්සේ දහම් දේශනවා. ඉති රූපම් මේක තමයි රූපය. ඉති රූපස්ස සමුදයෝ මෙන්න රූපය හටගන්න විදිහ. ඉති රූපස්ස අත්ංගම මේකයි රූපේ නැතිවීම. ඉති වේදනා මෙන්න වේදනාව. ඉති වේදනාය සමුදයෝ මෙන්න වේදනාව හටගන්න හැටි. ඉති වේදනාය අත්ංගමෝ මෙන්න වේදනාව නැති වෙන හැටි. ඊළඟට මෙන්න සංඥාව මෙන්න සංඥාවේ හට ගැනීම සංඥාවේ නැතිවීම. මෙන්න සංස්කාර මෙන්න සංස්කාර හට ගන්න හැටි මෙන්න නැති වෙන හැටි. මෙන්න විඥානේ මෙන්න හට ගන්න හැටි මෙන්න නැති වෙන හැටි කියලා මේ හට ගැනීම වෙනසීම ගැන පංච උපාදානස්කන්ධේ බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ පින්වත් මහණෙනි යේපිතේ භික්කවේ දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලා දෙවිවරු ඉන්නවා ගොඩාක් ලස්සන වර්ණවන්ත දීර්ඝ ආයුෂ තියෙන ගොඩාක් සැප විඳින. උච්චේසු විමානේසු චිරට්ටිතිකා මහානුභාව සම්පන්න විමානවල ඉන්නවා ආයුෂ ඒ දෙවිවරුවත් දන්නේ ඒ දෙවිවරු ඉපදුනේ කවද්ද කියලා. තේපි තථාගතස්ස ධම්ම දේශනං සුත්වා ඒ දෙවිවරුන්ටත් බුදු කෙනෙක්ගේ ධර්මය ඇහෙනවා. යේ බුයේන භයං සන්තාසං සංවේගං ආපජ්ජති පුදුම විදිහට බය වෙනවා කියනවා මේ දෙවිවරු බ්‍රහ්මයෝ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා. අනිච්ඡාව කිර බොහෝ මයං සමානා නිච්ඡම් හාති අමඤ්ඤිම්හ මම මේ අපි මෙච්චර කාලයක් අනිත්‍ය දෙයකටද මෙච්චර කාලයක් නිට්ටයයි කියලා හිතාගෙන හිටියේ. ඒ කියන්නේ මේ දෙවිවරුන්ට ඉපදිච්ච දවසවත් මතක නෑනේ. ඉපදිච්ච කාලයක් මතක නෑ එච්චර ආයුෂ. එතකොට මේ දෙවිවරු සිහිනකින්වත් හිතන්නේ අපි මෙතනින් චුත වෙයි කියලා. එතකොට මේක අනිත්‍යයි කියනකොට ඒ අයට කලන්තය හැදෙනවා කියනවා. ඊට පස්සේ අද්දුහා කිර බොහෝ මයං සමානා ධම්මාතේ අමඤ්ඤිම්හ අස්තීර දෙයකට දෙනම් මෙච්චර කාලයක් අපි ස්ථිරයි කියලා හිතාගෙන හිටියේ. අසස්සතාව කිර බොහෝ මයං සමානා සස්සතම් හාති අමඤ්ඤිම්හ ආස්වැසිලි රහිත දෙයකටද අපි මෙච්චර කාලයක් ආස්වැසිල්ලක් තියෙනවා කියලා හිතාගෙන හිටියේ.
ඉතින් සදාතනික නොවීඳගෙනමද සදාතනික උනේ කියලා මේ හිතාගෙන හිටියේ අපි කියලා දැන් එයා හිතනවා. මයම්පි කිර බොහෝ අනිච්චා අද්දුවා අසස්සතා සක්කාය පරියාපනාති. අනේ අපි මෙච්චර කාලයක් එහෙම හිතා හිටියට අපි අනිත්‍යය, අස්ථීරය, සදාතනික නොවන අය, ඊළඟට පංච උපාදානස්කන්ධයේ ඇලිච්ච අයනේ අපි කියලා ඒ දෙවිවරු ගොඩාක් සංවේගයටපත් වෙනවා කියනවා. බුදු කෙනෙක්ගේ ධර්මය අහලා බ්‍රහ්ම විමානවල අය සලිත වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියනකොට. ඉතින් නොවී තියෙන්නේ කොහොමද පින්වත්නි? දහසක් ලෝක ධාතු කම්පා වෙනවනේ ධර්මයේ දේශනා කරනකොට. සෙලවෙනවනේ මේවා. ඒ කියන්නේ ලෝකයේ අනිත්‍ය අස්ථීර බව මේ දෘෂ්ටි විසඳීම කිසිම දෙයක් බුදු කෙනෙක් නැතුව ලෝකෙට ඇහෙන්නේ නැහැ. ඒවම් මහිද්దికෝ කෝ භික්ඛවේ තථාගතෝ සදේවකස්ස ලෝකස්ස. බුදුරජාණන් වහන්සේ මේ දිව් මිනිසුන් අතර ඔච්චර ආනුභාව සම්පන්නයි. ඒවම් මහේසක්කෝ මේ මහේසාක්‍යයි මහානුභාව සම්පන්නයි බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාලා මෙසේද වදාලා. යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තයි සදේවකස්ස ලෝකස්ස සත්තාප්පටි පුංගලෝ. යම් දවසක බුදුරජාණන් වහන්සේ ඒ විශිෂ්ට ඥානයෙන් යුතුව ධර්මචක්‍රයේ මැනවින් වදාරනසේක්ද උන්වහන්සේ සදේවක ලෝකයා අතර ශාස්ත්‍රුන් වහන්සේය. ඒ හා සමාන පුජ්‍යලේ ලෝකේ නැත්තේමය. සක්කායංච නිරෝධංච සක්කායස්සච සම්භවං අරියං චට්ටංගිකං මංගං දුක්ඛූප සමගාමිනං. පංච උපාදානස්කන්ධේ නම් වූ සක්කායත් ඒ නිරුද්ධ වීමත් එම පංච උපාදානස්කන්ධේ නම් වූ සක්කාය හට ගැනීමත් සියලු දුක් සංසිඳීම නම් පිණිස පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයත් බුදුරජාන් වහන්සේ වදාරනසේක. යේපි දීඝායුඛා දේවා වන්නවන්තෝ යසස්සිනෝ බීථා සන්තා සමාපාදුං සීහස්සේ විතරේ මිගා. එතකොට මේ දීර්ඝායුෂ ඇති පැහැපත් වූ යසස් ඇති දෙවිවරු ඉන්නවනේ. ඔවුන් ගොඩාක් බයටපත් වෙනවා. තැති ගැනීමටපත් වෙනවා. සිංහ නාදයෙන් කම්පාවන අනෙක් සිව්පාවෝ වගේ තමයි සලිත වෙන්නේ. සුවිතිවන්තා සක්ඛායං අනිච්ඡා කිර භෝමයං සුත්වාරහතෝ වාක්‍යං විප්පමුත්තස්ස තාදිනෝති. අහෝ බවත්නි, මේ පංච උපාදානස්කන්ධ සක්කාය අපි ඉක්මවා ගිහින්නේ නැහැ. අටලෝ දහමින් කම්පා නොවන සක්කායෙන් මනවින් නිදහස් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාක්‍ය අහලා අපි මේවා දැනගත්තේ. එහෙනම් බ්‍රහ්මයන්ටත් සත්‍ය තත්ත්වය දැනගන්න කවුරු පහළ වෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේම පහළ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න කවුරුවත් දන්නේ නැහැ මේවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කම්පා වෙනවා. ඒ කාලේ මිත්‍යා දෘෂ්ටික ආගම් වල හිටපු අය දාඩිය දානවා. ඉසුලූලු අත යනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේ පින් තියන අය කොහොම ළඟට එනවා. දෘෂ්ටි වලින් බැඳිච්ච සසරී පින් නැති අන්ධ බාල පෘතජන පිරිස ඈතට විසිවෙද්දී පින් තියන අය ළඟට එනවා. ඒ මිහිරි සිංහනාදය අහන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනාව සකස් කළ ධර්මයේම දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අපි සිංහනාදය ගැන කියපු නිසාම මතක් කරමු. පින්වත් මහණෙනි, මේ සිංහයා හවස් කාලේ එළියට ඇවිල්ලා කයි විජම්බණය කරලා 3 පාරක් සිංහනාද කරලා ගොදුරු හොයන්න යනවා. යනකොට පින්වත් මහණෙනි, මේ සිංහයා ඇතෙක්ගේ ඇඟට පයින්නවා නම් හොද්දට සකස් කරලා තමයි ඇතාට පහර දෙන්නේ. ඒ වගේම මොයෙකුට
ඒ වගේම ගවයෙකුට, ඒ වගේම හාවෙකුට, යටත් පිරිසෙන් පූසෙකුට, බලලෙකුට පවා සිංහයා පහර දෙනවා නම් සකස් කළමයි. ඒ කියන්නේ ඇතාට ගහන විදිහටම තමයි පූසට ගහන්නේ. බලලට. එච්චරම සකස් කළා සිංහයා ගහන්නේ. ඇයි ඒ? සිංහයා හිතනවා කියනවා මගේ කුරුමානව වරදින්න එපා. මගේ ආභ්‍යාසය වරදින්න එපා. කියලා ඒක සකස් කරලම තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මමත් ඒ වගේ. තථාගතයන් වහන්සේ නැමැති සිංහ රාජයා භික්ෂූන්ට ධර්මයේ දේශනා කරද්දී සකස් කරලමයි ධර්මයේ දේශනා කරන්නේ. භික්ෂුණීන්ට ධර්මයේ දේශනා කරනුට සකස් කරලමයි ධර්මයේ දේශනා කරන්නේ. උපාසකයන්ට ධර්මයේ දේශනා කරද්දී සකස් කරලමයි ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ යටත් පිරිසෙන් අන්‍යාගම් මිත්‍යා දෘෂ්ටිකයෙකුට බණක් කිව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඩුම තරමේ වැද්දෙකුට බණ පදයක් කිව්වත් අර භික්ෂූන් වහන්සේ නමට කියනවා වගේම දැන් අරහත්ත්වයට පත්වීම පිණිස භික්ෂූන් වහන්සේ නමකට ධර්මයේ කියනවනේ සකස් කරලා ඒ විදිහටම තමයි වැද්දෙකුට උනත් බණ පදයක් කියන්නේ. ඒකට හේතුව කුමක්ද? තථාගතයන් වහන්සේ ධර්මයට ගරු කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කොච්චර ධර්මයට ගරු කරනවද? ඒ නිසා කවදාවත් මිහි මණ්ඩල සලිත කරමින් දෙව් බඹුන්ට පවා සලිත වෙලා යන විදිහට සිංහනාද ඉක්මවා ගිය මහා තේජසක් ආනුභාවයක් ඇති මේ බණපද විහිළුවට ගන්න එපා. නිකන් තේ බොන ගමන් තේ බොන කතාවලට ගන්න එපා. විහිළු තහළු වලට ගන්න එපා. ගෞරවයෙන් ධර්මයේ කතා කරන්න. ඒකයි අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ පින්වත්නි. ධර්ම ගරුත්වේ නැහැ. මොනවා කරන්නද? ඉතින් මේසා ආනුභාව සම්පන්න ශාස්ත්‍රූන් වහන්සේ නම අපිට සරණ යන්න ලැබුණානේ කියලා ඊටමත් ප්‍රීතියටපත් වෙන්න. නිවන් දකින මොහොත දක්වා බුදුරජාණන් වහන්සේම එකම පිළිසරණ වේවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේම එකම පිළිසරණ වේවා කියලා හිතන්න. ආර්ය මහ සංඝරත්නයේම එකම පිළිසරණ වේවා කියලා හිතන්න. ඒ නිසා ඒ උතුම් තිසරණය නිවන් දකින මොහොත දක්වාම මාගේ සිතෙන් බැහැර නොවේවා කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින් පින්වත්නි. ඉතින් ඒ නිසා ඒ උතුම් අසිරිමත් සම්බුදු සරණ ඔබට සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ දරණ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් අපි පින් අනුමෝදන් කරමු. පළමුවෙන් භාග්‍යතුන් වහන්සේගේ මේ මිහි මඩල කම්පා කරමින් වැඩ සිටිය තථාගත බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මිහි මඩල දසදහසක් සක්වල සෙලවී යනසේ දේශනා කරපු ධර්මීය ආනුභාවයෙන් ඒ ආනුභාවයේ සියසින් දැකලා සරණින් සැනසුන මහරහතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් අද ධර්ම දානී පින්වල ආනුභාවයෙන් අපගේ මව් රටටත් ලෝකයටත් සිත් වේවා, සියලු දෙනා ආරක්ෂා වේවා, නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින් කැමති සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සිතුරු වඩා වර්ධනය වේවා. සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම අපි පින් අනුමෝදන් කරමු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි මෙච්චර සූත්‍ර දේශනා ඇසුරෙන් අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් ගුණකන්ද අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. විශේෂයෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ වාගේ සූත්‍ර දේශනාවක් නම් ඉගෙන ගන්න හිතන්නවත් බෑ. මේ වගේ සත්පුරුෂ ඇසුරක් අපිට නොලැබුණා නම් ඊළඟ අපි අද ඉගෙන ගත්ත සීහ සූත්‍ර අපිට ඉගෙන ගන්න හිතන්නවත් බෑ. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට ලැබුණ ධර්මදායාදී අපි මේ භුක්ති විඳින්නේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා කියලා අපි පින් පමුණුවමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම මේ පින් අනුමෝදන් කරමු
සියලුම මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම පින්වත්නි අනුරාධපුර පදිංචි පින්වත් කුමුදුනී ආර්යවංශ මහත්මිය, සුනිල් ජයසූරිය මහත්මයා, ඒකනායක මහත්මිය, ඊ.ඒ. ජයතිලක මහත්මයා, ගලෙන් බිඳුන වැව පදිංචි රම්මියලතා මහත්මිය, චම්පා මහත්මිය, පඬිකාර මඩුව පදිංචි ජීවබන්දු මහත්මයා, නොච්චයාගම සිරෝමී සෙනවිරත්න මහත්මිය, අනුරාධපුර ධම්මචේතිය අසුපුවට සම්බන්ධ සුසිලලතා මහත්මිය, පුෂ්පලතා මහත්මිය, ස්වර්ණා මහත්මිය, ආලෝකා මහත්මිය, නිර්මලා මහත්මිය යන සියලු දෙනාට මේ පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙලා අද දවසේ කල්යාණ මිත්‍ර සමූහයක් එකතු වෙලා මේ ධර්ම දානය බාරගන්නේ ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයේ පිණිස සත්පුරුෂ ඇසුර පිණිස අසිරිමත් සම්බුද්ධ සරණේ සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. අපගේ මව්දේ මව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් විත්වා ඒ වගේම මේ රැස් කරගන්ට යුතුනා වූ සීලෝම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් විත්වා ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට ඒ වගේම මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අපි කාටත් අපේ සිත් තුළ නිතරම තුනුරුවන් ගුණම රැව්දේවා, තුනුරුවන් ගුණම සිතේවා, තුනුරුවන් ගුණ බලෙන් සිත් පිරිසිදු වේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ ගුණධර්ම දියුණු කරගෙන සත්පුරුෂ ඇසුරේ ගුණධර්මයේ පුරුදු කරගෙන අපිට සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සතුටින් පින් අනුමෝදන් වෙන්න තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.